ඔබට බෞද්ධ කියන නම් වල එහෙම තේරුම් කියලා දෙන්න. එහෙම නැත්නම් බින්දුවේ ඔබ උපැන්න සාහිත්‍ය කියන සීමා වෙච්ච බෞද්ධයෙක් විතරයි. බෞද්ධ කියන්නේ කවුද කියලා අහුවාම බොහෝ පිරිස් උත්තර දෙකක් දෙනවා. එක්කෙනෙක් කියනවා බුද්ධිමත් හින්දා බෞද්ධයි කියලා. තව කෙනෙක් කියනවා තිසරණියේ පිළිදෙල ඉන්න නිසා බෞද්ධයි කියලා. තිසරණ සරණ ගිය නිසා බෞද්ධයි කියලා. ඔය දෙකම හරි. හැබැයි ඔය දෙකම දරාගෙන ඉන්න විදිය වැරදි. දැන් බෞද්ධයි කියන්නේ බුද්ධිමත්යිද නේද? ක්‍රිස්තියානියාගේ බුද්ධිමත්යි නැද්ද? බුද්ධාගමේ විතරද බුද්ධිමත්යි? ඔයාලා හදාගෙන තියෙන අර්ථකථන. ඕම තුට්ටු දෙකේ අර්ථකථන. තුට්ටු දෙකේ කියලා කිව්වේ කිසිම වැදගැම්මක් නැති අර්ථකථන. මම ඔබට කිව්වොත් බෞද්ධයෙක් කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා. බෞද්ධයෙක් කවදාකවත් මැරිලා මරපෙරේතෙක් වෙන්නේ නැහැ කියලා. දැන් ඔබට හිතෙන්නේ නැද්ද ඔබගේ අම්මා තාත්තා එහෙම නැත්නම් ආච්චි දීයා මුද්දා ඔය එක්කෙනෙක්වත් බෞද්ධ වෙලා ඉඳලා නැහැ කියලා. මිනිස්සු හිතාගෙන කාලා කියලා ජොලියෙන් හිටියා මැලේ හරි කියලා. පොයිට පොඩ්ඩක් පන්සලට ගිහලා මූණ පෙන්නලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා උදේට මල් පූජා කරලා හවසට මල් පූජා කරලා මේ ටික කියන්නේ නෙමෙයි පින්වතුනි සතාගතයන් වහන්සේ ලෝකේ තාවි. රාගයේ ඡේවෙන බව Tamanට දැනෙනවා නම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ද්වේෂයේ ඡේවෙන බව දැනෙනවා නම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මෝහයේ ඡේවෙන බව දැනෙනවා නම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔය තුන ඡේවෙන්නේ නැත්නම් පින්වතුනි ඔය කොච්චර දේශනාවලට ශ්‍රවණය කළත් වැඩක් නැහැ. ඔය තුන ඡේවෙන්නේ නැත්නම් ඔය සීලාදී ගුණධර්ම එකක්වත් බැලුවට වැඩක් නැහැ. ඒ කියන්නේ ඔබ වඩන්නේ සීලාදී ගුණධර්ම නෙමෙයි කියන එකයි ඒකේ අර්ථය. මොකද සීලාදී ගුණධර්ම යම් කිසි පුද්ගලෙක් වඩනවා නම් පින්වතුනි රාගයේ ඡේ වෙනවා ඒකාන්තයෙන්. ද්වේෂයේ ඡේ වෙනවා, මෝහයේ ඡේ වෙනවා ඒකාන්තයෙන්. මෝහයේ ඡේ වීම තුළ තමයි පින්වතුනි අර කියලා අර මාන්නාධික ස්වභාවය Tamanට නැති වෙලා යන්නේ. ඒක නිසා මේ වෙලාවේ දේශනාවේ සද්ධර්මයේ අහලා කේස් කිහිම ගන්න යන්න එපා කවුරු. මේ අපේ වයසෙන් භාගයක්වත් නැති එකේ අපි බෞද්ධයෝ නෙමෙයි කියනවා. වයසේ භාගයක් අතරින් එකක් අපි උපාසකත් නෙවෙයි කියනවා. එතකොට අපි මොක්කුද කියලා ඒක හිතෙන්න පුළුවන්. මොක්කුද කියලා මම පෙන්නන්නම්. හැබැයි මේකද මේ සත්‍යධර්ම දේශනාව කරන්නේ ඔබ බෞද්ධයෙක් කරන්න. මේ ශ්‍රී ලංකා දීපේට අවශ්‍ය වෙන්නේ සැබෑ බෞද්ධයෝ. උපැන්න රහතික බෞද්ධයෝ නෙමෙයි. මේ ශාසනය තව ටික කලක් තියාගන්න ඕන නම් ඔය අතේ නළුවනළු ඉන්න දරුවට මේ ශාසනය උරුම කරන්න ඕන. තථාගතයන් වහන්සේගේ ශාසනය සම්පූර්ණ කරන්න. උන්වහන්සේගේ අනුශාසනයක් දෙනවා. ඒ අනුශාසනය සම්පූර්ණ කිරීමේ වැඩ පිළිවෙල කියන්නේ. නැත්නම් ඔය මොනවා කරත් වැඩක් නැහැ. මම ඔබට කිව්වා ඔබේ බෞද්ධත්වය කියන්නේ මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවා. බොහෝ පිටසක් දෙන උත්තර දෙක මම ඔබට කිව්වා. තිසරණ සරණ ගිය කෙනා බෞද්ධයි කියලා කියනවා. ඉතින් අද හරි ලේසි තිසරණ සරණ යන්නේ මිනිස්සු. කොහොමද තිසරණ සරණ යන්නේ? හරි ලේසි. කොහොමද කරන්නේ? ළඟින් වාඩි කරෝගෙන කියන්න මම කිව්වට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. ධම්මං සරණං ගච්ඡාමි එයත් කිව්වා. සංඝං සරණං ගච්ඡාමි එයත් කිව්වා. හරි. දැන් ඔබ තිසරණ සරණ ගිය උපාසකේ. අද වඩා ඔබ තිසරණේ සරණ ගිහිල්ලා ඉන්නේ. දැන් මේ තිසරණ සරණ ගිහිල්ලා. හරි ලේසි තිසරණ සරණ යන්නේ එහෙනම්. ඒ මාදිර තිසරණ සරණ ගිය උපාසකේ කියලා කියනවා. පින්වතුනි උපාසක මහත්තුරු හෝ උපාසක මහත්මියන් කවදාකවත් අපාගත වෙන්න විදිහක් නැහැ. ඔය මරණ දැනීම් වල ගහලා තියෙන හැම එකම බැලින්නම් මොකද වෙන්නේ? අපාගත වෙනවා. පෙරේත යෝනි වල ඉන්නේ. නැත්තම් කතරි මහත්තුරු මොකටද තුම්මන්තර ඔය එක එකව දාලා එන්නේ නේද? කාවල නැවිලා දෙයියවල දෙයි. මේ ඔබට පේන්න තියෙන සමාජෙදී දකින්න දෙයක් නැහැ. ඇස් දෙකට පේන්න තියෙන දෙයක් තියෙනවා. තුම්මන්තලක් නෑර නැද්ද සතු? ඒ දෙයියවලද? ඔබ හිතලා බලන්න. කවුරුද යල්ලා තියෙන්නේ කියලා. ඔන්න ඔය මැරි යනවා. හැබැයි ඔය මැරිච්ච හැම කෙනාම මරණ දෙන්නේ මොකක්ද කිව්වේ? උපාසිකා නැත්නම් උපාසක කියලා. තීමතුනි ශ්‍රී ලංකා දීපේ තමයි සභාගතයන් වහන්සේට අපහාස කරන තවත් රටක් නැහැ. අමනාප වෙන්න එපා මේව කිව්වා. හිත රිදෙනවා නම් ඒක හොඳයි. ඒ කියන්නේ සමහරට ධර්මයේ තේරෙන්න ගන්නවා. ශ්‍රී ලංකා දීපේ තමයි සභාගතයන් වහන්සේට අපහාස කරන තවත් රටක් නැහැ කියලා කිව්වේ ඒකයි. තව ඒ වගේ කියනවා බෞද්ධේ පන්දනේ හාමුදුරුවෝ කපලා දාලා
පාරදුරේ පැත්තේ එහෙම සම්දිස්තියක් වුණා ඔබට ආරංචියත් එක්ක. ඉතින් පළීලාවකට හාමුදුරුවෝ කපලා දාලා බෞද්ධයෙක්. බෞද්ධයෙක් අම්මව දූෂණය කළා. බෞද්ධයෙක් අම්මා තාත්තලා දෙන්නටම පයින් ගහලා පන්නලා ගේ ලියාගෙන. ඔබට මේ ඇහිලා නැද්ද? එතන ඔබ ඒගොල්ලන්ට බෞද්ධ කියනවනම් තව බෞද්ධයෙක් ගියක් ගානේ කියලා කියන්නේ. තව බෞද්ධයෙක් කට ඇරියවම බොරු කියලා අනිත් එක මුලාවටපත් කරනවා. තව බෞද්ධයෙක් සැඩපරුස වචන කී අනිත් අයගේ හිත් සැඩ කරනවා. අනිත් අයගේ හිත් වලට ගිනි දෙනවා. තව බෞද්ධයෙක් තොර තෝන් කියනදෝ හිස් වචන කී කියලා අනිත් ඒගේ එළවයි මෙලවයි දෙකම නැති කරනවා. තව බෞද්ධයෙක් සත්තු මරවල යනවා. තව බෞද්ධයෙක් බලන් ඉන්නවා ගාමන්ටල කෙල්ලගේ කරේ තියෙන මාළේ කඩාගන්නේ කොහොමද? තවගේ ද්වේෂකම් කර කර ඉන්නවා. මෝහකම් කර කර ඉන්නවා. දැඩි ලෝභ සහගතව ජීවත් වෙනවා. ඉතින් පින්වතුනි ඔබ හිතලා බලන්න දැන් ඔය ඔක්කොටම බෞද්ධ කියලා කිව්වොත් එහෙම මහා අපහසයක් නෙමෙයි තථාගතයන් වහන්සේ කරන්නේ. එහෙනම් ඔබ හිතනවාද බෞද්ධත්වයේ කියන එක උපැන්න සාධකයේ උරුම වෙන එකක් කියලා? දාගන්න නම බුද්ධ ලංකාරය. බෞද්ධය කියන්නේ එපා. බෞද්ධය කිව්වොත් මහා අනාථින් අනාථලේ වැටෙනවා කියෝ. ඒ රටවල කතා වෙනවනේ මිනිස්සු. එංගලන්තේ මිනිස්සු බෞද්ධයන්ට හරි කැමති. එයා බලන් ඉන්නේ කොයි විදිහට හරි බෞද්ධ වෙයි. මේ රටේ උනාට උමනාවක් නැති වුණාට ඒක. මේ රටේ ටොයිලට් පෝච්චිය දුන්නා ගෙලිම ආයි ක්‍රිස්තියානි. මේ ගංගොලන් නැති එහෙම හැරිච්චා. ක්‍රිස්තියානියාගේ මේ වරදක් නේ මම මේ කියන්නේ. උපැන්න සාධක බෞද්ධත්වයේ මේ වරද ඔය තියෙන්නේ. උපැන්න සාධකයේ බෞද්ධත්වය ලබා ගන්න එක ඕනේ වෙලාවක අම්මා විකුණලා හරි වැඩේ කරගන්නවනේ. නමුත් හරි බෞද්ධය ගැන මම ඔබට කිව්වම මේ විදිහට ඔබට තේරෙයි හරි බෞද්ධය කියන කෙනාට ඔය කිසිම වරදක් වෙන්න විදියක් නැහැ. හරි බෞද්ධය කියන කෙනාට හරි උපාසක කියන කෙනාට ඔය වරදවල් වෙන්න විදිහකුත් නැහැ. ඒ අය අපාගත වෙන්න විදිහකුත් නැහැ මැරිලා. එහෙනම් ඔබ උත්සාහ කරන්නේ ඇත්තම උපාසිකෙක් උපාසිකාවක් වෙන්න. එංගලන්තේ ඉන්න මිනිස්සු බෞද්ධයෝ ගැන ධර්ම මතේ මම ඔබට කියන්නම්. බෞද්ධයෝ කියන්නේ හරියම අවිහිංසාවාදී පිරිසක් කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. හොඳ වෙලාවට මේවා කියනේව වැඩි ඒ රටවල කතා කරන්නේ නැහැ. මොකද මේ රටවල ඇත්තට ගණන් ගන්නෑ නේ මේ මිනිස්සු. අපි පොඩි රටවල්නේ. නැත්නම් මේවා කියන ඇත්ත තත්ත්වෙ එළියට ගියොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සු ධර්ම මතේ මොනවා වෙයිද කියලා ඔබ හිතන්නේ? ඒකයි මම කිව්වේ මේකෙදි ඩ්‍රීමින් වල පිටිපස්ස නම් ගහලා තියෙනවා මොකද? ශ්‍රී ලංකාව බුදුන්ගේ රාජ්‍යය. ගහලා තියෙනවා නේද? ඩ්‍රීමින් එකේ පිටිපස්සට විතරයි ඕක තියෙන්නේ. බුදුන්ගේ රාජ්‍ය කරන විදිය මම ඔබට කියලා දෙන්න. ධර්ම රාජ්‍ය කරන විදිය මම ඔබට කියලා දෙන්න. ඔබයි ඒක කරන්න ඕන. ඔබ තුලයි මේ ධර්ම රාජ්‍ය ඇති කරගන්න ඕන. ඒ ධර්ම රාජ්‍ය ඔබ තුල ඇති කරගත්තා නම් පින්වතුනි ඔබ දසාකුසලෙන් වැළකෙනවා. ඔබ දසාකුසලෙන් වැළකෙනවා කියලා කියන ඔබ සදා බෞද්ධයෙක් බවට පත් වෙනවා. බෞද්ධත්වයට පත් වෙච්ච කෙනා උපාසකයෙක් වෙනවා. බෞද්ධත්වයට නැති කෙනා උපාසකයෙක් වෙන්න බෑ. උපාසකයෙක් වෙච්ච කෙනා සෝතාපන්න මාර්ගයට එනවා. සෝතාපන්න මාර්ගයට ආපු කෙනා සෝතාපන්න ඵලයට එනවා. ඵලයට ආපු කෙනා එතනින් එහාට තමන්ගේ වැඩ පිළිවෙල කරගෙන උතුම් වූ අරහත්ත්වයේ පිහිටනවා බ්‍රහ්මචර්යාව පූර්ණේ කරනවා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට ඇවිල්ලා යමක් දේශනා කළා නම් ඒකේ තියෙන පරම ඵලෙ නෙලා ගන්නවා. ඒ හැරෙන්න ඔය කවුරුත් බෞද්ධය නෙමෙයි. අත්තර ලේසියෙන් තිසරණේ සමාදන් වෙන්න පුළුවන් නම් බැරිද? ඔබ මේ හිතලා බලන්න. වචන තුනක් කිව්වා කියලා තිසරණේ සමාදන් වෙනවනේ. මම මේක ඔබට කියන්න ඕන නිසා තමයි පින්වතුනි මම මේක පටන් ගන්න ඉස්සලා බොහෝ පංචශීලයේ පිළිපෙන්නේ නැත්තේ. මම ඒ කියන්නේ පංචශීලයේ පිළිපෙන්නේ එපා කියන එක නෙමෙයි ඈ. මේවා වැරදි දේශනා ගන්න එපා. ඒ විසත් ධර්මයේ වැරදි ගත්තා පින්වතුනි ඔබ දිනු. ඔබ අහලා තියෙනවා බුද්ධ කියලා වචනය. කවුරු නිසා බුද්ධද? විවිධ මත තියෙනවා බුද්ධ කියන වචනේ තේරුමට. නමුත් මම පදයක තියෙන නිරුක්තිය අරගත්තට පස්සේ පින්වතුනි බුද්ධ කියලා කියන්නේ භවය උදුරපු කියන අර්ථය. නමුත් තව එක ආකාරයෙන් විග්‍රහ වෙන්න පුළුවන්.
මම මේ විග්‍රහය ගන්න. එක එක කවි පොත්වල එක එක විදිහට තියෙන්න පුළුවන්. බුද්ධ කියලා කියනවා පින්වතුනි භවය උදුරපු නිසා. භවය සහ මුලින්ම උදුරපු නිසා. උදුරනවා කියන්නේ මොකද්ද? ආයි වැවෙන්න සලස්සන එකද? උදුරවගයක් ආයි වැවෙන්නේ නැහැ පින්වතුනි. උදුරනවා කියන්නේ මුල සහිතව ගලවලා දානවා. එහෙනම් යම් කිසි කෙනෙක් මේ භවය ආයි නියදන් නැති වෙන්න සහ මුලින්ම උදුරලා දැම්මන අන්නේ උදුරලා දාපු උත්තරයට කියනවා බුද්ධ කියලා. බුදුරුන් වහන්සේලා කීනමක් ලෝකෙ ඉන්නවා. යාති බුදුරුන් වහන්සේලා ಜಾති කීනමක් ඉන්නවා. තුන් නමක්. සම්මා සම්බුද්ධ කියලා එක උත්තරයකට කියනවා. පච්චේක බුද්ධ කියලා තව උත්තරයකට කියනවා. අරහත් බුද්ධ එහෙම නැත්නම් ශ්‍රාවක බුද්ධ කියලා තව උත්තරයකට කියනවා. එනම් ඔය තුන් නමම බුද්ධයි. හේතුව තමයි මේ තුන් නමම භවය සහ මුලින්ම උදුරලා දැම්මා. එනම් බුද්ධ කියලා කියන්නේ පින්වතුනි ඔන්න ඔය කියන භවයේ ඉදිරීමට. එක බුදු කෙනෙක් හොයලා දෙන්න වෙන ආගමකකට දැන්. මේ ලෝකයේ දෙසතක් මුත්‍යා දෘෂ්ටික ආගම් තිබුණාට තථාගතයන් වහන්සේ ඉන්න කාලේ. දැන් ඒකටත් වැඩිනේ. මොකද මේ දෙසතක් මිත්‍යා දෘෂ්ටික ආගම් වල ක්‍රිස්තියානි කියලා ආගමක් තිබුණේ නැහැ. ඉස්ලාම් කියලා ආගමක් සඳහන් වෙලා නැහැ. ඒකට ඒකත් වැඩි. ඔය එක ආගමකවත් ඔය කියන බුද්ධ හොයන්න පුළුවන්. අද මිනිස්සු දහාගෙන ඉන්න බෞද්ධත්වයේ කියන එක පින්වතුනි ඒක නම් හැබැයි බෞද්ධත්වයේ ක්‍රිස්තියානි ගාමත් ඔය බෞද්ධත්වයේ තියෙනවා. මුස්ලිම් අය ගාමත් ඔය බෞද්ධත්වයේ තියෙනවා. මම පෙන්නන්නම්. බෞද්ධ වශයෙන් ඔබ කරන වැඩ පිළිවෙලක් කියමු. ඔබට ශාස්ත්‍රවරයෙක් ඉන්නවද? ක්‍රිස්තියානියට ශාස්ත්‍රවරයෙක් නැද්ද? ඉන්නවා. යේසුස් වහන්සේ කියන්නේ ඒ උත්තරමයි. ඔබ ශාස්ත්‍රඥ වහන්සේලා වඳිනව නේද? ක්‍රිස්තියානිය වඳින්නේ නැද්ද? වඳිනවා. එහෙනම් දැන් දෙගොල්ලෝ කාම බෞද්ධ නේද? ඇයි? මේ බෞද්ධයෝ කරන වැඩේ නරගලොත් කරන්නේ. බුදුන්ට වඳිනවා කියලා වෙනම ගන්න විදිහක් නෑ. ශාස්ත්‍රඥයට වඳිනවා. හොඳට අවබෝධ කරගන්න මේ. එතකොට ඔබට තේරෙයි මේ මුලාවක ඉන්නේ මේ මුලාවෙන් අපි ගැලවෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් හතර අපායේ තමයි හිමි. කැමති දේ කරගන්න. මට කිසි ගැටලුවක් නැහැ. මොකද මගේ මාර්ගය තුල මම කියන මේ වැඩේ ඉවර කරගන්න උත්සාහ කරනවා හැරෙන්නේ. වෙන දෙයක් මටත් නැහැ. ඉතින් ඔබ හිතලා බලන්න ඔබ මොකද්ද කළ යුත්තේ කියලා. මැරිලා අපාගත වෙලා අන්ත මහා දුකක් විඳිනවද? එහෙම නැත්නම් මේ භව ගමන කෙලවර කරලා දාලා උත්තරීතර ශාන්තියටපත් වෙනවද කියන එක ඔබ අතේ තමයි තියෙන්නේ. එතකොට මේ කියන ක්‍රිස්තියානිය දැන් ඔබ දානමාන දෙනව නේද පන්සලට? ක්‍රිස්තියානිය දෙන්නේ නැද්ද? දෙනවා. එහෙනම් තාම දෙගොල්ලෝ බෞද්ධ. ඔබ පොයට පන්සල යනව නේද? ක්‍රිස්තියානිය හැම ඉරිදාම පන්සල යනව නේද? මේ පල්ලියට යනව නේද? හැම ඉරිදාම. එහෙනම් ඔබට වඩා මේ අය බෞද්ධයි කියලා දැනෙන්නේ නැහැ. හතර ගුණයක් බෞද්ධයි. ඇයි? ඔබ යන්නේ පන්සලට යන කවදද? පොයට. ඒ අය හැම ඉරිදාම යනවා. ඊළේ වතාවක් කියලා ඔරසන් කියලා දෙවියන් වහන්සේ සතුටේ ස්තුති ගීතිකා ගායනා කර මොනවා හරි දෙයක් කරනවා එතන ගිහින්. නමුත් අපේ මිනිස්සු පොයේ විතරනේ පන්සලට යන්නේ. ඒකත් මහත්තයා ගෙදර ආයෙත් අද යන්න වෙන්නේ. 12 පොයේට පන්සල් ගිය කෙනෙක් අත උස්සන. සීල් ගන්න අය හැර. මම අපිට අර යන්න තියෙනවනේ අද ඉතින් පන්සල් යන්න බෑ. සත්කාල මාරු කරනවා. ඉතින් එහෙනම් මේ ක්‍රිස්තියානි පිරිස බෞද්ධ නැත්නම් අපිට වඩා. එහෙනම් ක්‍රිස්තියානි පිරිස ගාව නැති එක දෙයක් අපි ගාව තියෙන්න ඕනේ. අන්න ඒකටයි පින්වතුනි බෞද්ධත්වය කියලා කියන්නේ. බෞද්ධයා කියන කෙනාව වෙන කිසිම ආගමක හොයාගන්න බෑ. එහෙනම් බුද්ධිමත් කියලා ගත්තොත් ඕනෙම ආගමක බුද්ධිමත් අය ඉන්නවා. සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ක්‍රිස්තියානි කෙනෙක්. භෞතික විද්‍යාවේ පියා. භෞතික විද්‍යාවේ පියා මොඩේ කියලා හිතනවා. ඔබ හිතලා බලන්න. එහෙනම් කවුද බෞද්ධයා කියන්නේ? යම් කෙනෙකු පුද්ගලයෙක් භවයේ උදුරන්න සූදානම් වුණා නම් අන්න යාට කියනවා පින්වතුනි බෞද්ධයා කියලා. ඒ හැරෙන්න වෙන කිසිම අර්ථකථනයක් බෞද්ධත්වයට දෙන්න බෑ. දැන් මට හොයලා දෙන එකම ආගමකාරී බෞද්ධයෙක් ඉන්නවා. භවයේ උදුරන්න අදිස්ථාන කරගත්ත කෙනා බෞද්ධ වෙනවා.
දැන් මට හොයලා කියන්න වෙන කිසිම ආගමක බෞද්ධයෙක් වෙන කිසිම ආගමක බෞද්ධයෙක් ඉන්නවනම් මට දෙන්නන්න. භවයේ උතුරන්න අදිස්ථාන කරගත්ත. පින්වතුනි මේ භවයේ උතුරන සංකල්පයේ තියෙන බුදුදහමේ විතරයි. ඒක නිසා තමයි මේකට බුද්ධ ධර්මය කියලා කියන්නේ. ධර්ම කියලා කියනවා මොකක් හේින්ද ධර්ම කියන්නේ? ධර්ම කියන්නේ දරණෙහි. යමක් දරනවා නම් ඒකට ධර්ම කියනවා. දෙවි කෙනෙක් වෙන්න ඕනේ දේ දරාගෙන ඉන්න එකට කියනවා දේව ධර්මය කියලා. බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ එක දරාගෙන ඉන්න එකට කියනවා බ්‍රහ්ම ධර්මය කියලා. අපායට යන්න එකෙක් දරාගෙන ඉන්න එකට කියනවා අපාය ධර්ම කියලා. දුගතියට යන්න එකෙක් දරාගෙන ඉන්න එකට කියනවා දුගති ධර්ම කියලා. එහෙනම් භවයේ උදුරන්න දරාගෙන ඉන්න එකට කියනවා මොකද්ද? කතා කරන්නේ බුද්ධ ධර්ම. එහෙනම් මෙච්චරකල් බුද්ධ ධර්ම කියලා ඉතින් හිටියේ මොකක්ද? ඒකනේ සතාගතයන් වහන්සේ කිව්වේ රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඔන්න ඒ තුන නැති. රාගය, ද්වේෂය, මෝහය ෂේ කරන්නේ නැති යම් වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි. දැන් ගානට ඒක ගැළපීලා යන්නේ නැද්ද? ඒ කියපු ටික. ඔබ හිතලා බලන්න. එහෙනම් පින්වතුනි ඔබ ඉස්සෙල්ලා බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන්න. ඒ බෞද්ධයෙක් වෙන්න නැතුව මේක කරන්න බෑ. ඒ බෞද්ධයෙක් කියන්නේ වැඩ පිළිවෙල තමයි මම ඔබට මෙතනින් එහාට කියන්නේ. ඒ නිසා ඔබ හරියට දැනගන්න බෑ ඔබ බෞද්ධද නැද්ද කියලා. බෞද්ධ කියලා කිව්වේ මොකද්ද? භවයේ උදුරනවා කියන ඉස්තර අදිස්ථානයේ කටයුතු කරන එක්කෙනා බෞද්ධ වෙනවා. දැන් ඔබ හිතනවද ඔබ බෞද්ධ කියලා? අමනාප වෙන්න එපා. ඒකයි මම පටන් ගන්නකොට කිව්වේ මෙතන බෞද්ධයෝ හරි අඩුයි කියලා. මෙතන විතරක් නෙමෙයි මේ ලංකාද්වීපයේ බෞද්ධයෝ හරි අඩුයි. ඉතින් මේක අපි පැහැදිලි කරලා දුන්නේ නැත්නම් ඔතනින් ඉඳලා තමයි මැරිලා යන්නේ. ඔතනින් ඉඳලා මැරෙන කෙනා අපාගත වෙනවා. හැබැයි බෞද්ධයෙක් අපාගත වෙන්නේ නැහැ. යමෙක් ඉස්තිල අධිෂ්ඨානයක් කරගත්තා නම් මම මේ භවයේ උදුරලා දානවා කියලා ඒක කියලා සත්තු මරන්නේ නැහැ එතනින් එහා. මොකටද සත්තු මරන්නද? ඒක නදාල සද්ධර්මයේ තමයි මෙතනින් එහාට කතා කරන්නේ. ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මනාවට අවබෝධ කරගත්ත කෙනෙක් පින්වතුනි කවදාකවත් කියලා සත්තු මරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබට තේරෙයි තව ටිකක්. මේ ධර්මය අවබෝධ වෙනකොට. අන්නේ කොහොමද උත්සාහ කරන්නේ? බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරා. ඔබ දන්න ඔබ වටේ ඉන්න කී දෙනෙක් බෞද්ධද කියලා දැන්. ඔබගේ ඔෆිස් එකේ ඉන්න කී දෙනෙක් බෞද්ධද කියලා ඔබට